ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ විද්‍යාව විෂය නිර්දේශයේ 12 වෙනි පාඩමේ එනවා ජීවන චක්‍ර. මොකක්ද අපි ජීවන චක්‍ර පාඩම යටතේ ඉගෙන ගන්න. මුලින්ම බලමු අපි ඇත්තටම මොකක්ද ජීවන චක්‍රයක් කියන්නේ? මොකක්ද ජීවන චක්‍රයක් කියන්නේ? ජීවිතයේ උපතේ ඉඳලා උපතේ සිට තමන්ගේ ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදි ඕ අවස්ථා තමයි අපි ජීවන චක්‍රයක් කියලා කියන්නේ. ඒ විවිධ අවස්ථා අනුපිළිවෙලක් තියෙනවා. උපතේ ඉඳලා තමන්ගේ ජීවිත කාලය පුරාම මරණය දක්වාම ඒ විවිධ අවස්ථා පසු කරගෙන යන විවිධ අවස්ථා අවදි ඒ අනුපිළිවෙල තමයි අපි ජීවන චක්‍රය කියලා කියන්නේ. මතක තියාගන්න ඕනෑම ජීවියෙකුට ජීවන චක්‍රයක් තියෙනවා. ඕනෑම ජීවියෙකුට ජීවන චක්‍රයක් තියෙනවා. මොකද උපතේ සිට තමන්ගේ ජීවිත කාලය තුලම පසු කරගෙන යන විවිධ අවදීන් විවිධ අවස්ථා අනුපිළිවෙලකට ගත්තාම අපි ඒක ජීවන චක්‍රයක් කියලා කියනවා. නම් ඕනම ජීවියෙක් නම් මෙලොවට බිහි වුණා නම් ජීවියෙක් නම් ඒ ඕනම ජීවියෙකුට තියෙනවා ජීවන චක්‍රය. එතකොට දැන් මේ ජීවන චක්‍රවලදී දැන් අපි මුලින්ම පොඩි අදහසක් දාමු. ජීවීන් කිහිප දෙනෙක් දිහා බලලා මොකද්ද මේ ජීවන චක්‍රයක තියෙන මේ අවදි ඕ අවස්ථා අනුපිළිවෙල කියලා කියන්නේ. බලන්න. හොඳයි. බලන්න දැන් මේ රූප සටහන අපි ගත්තොත් දැන් මේ ගෙම්බෙක් ඉන්නවා මීයෙක් ඉන්නවා. දැන් මේ ජීවීන්ගේ ජීවන චක්‍රය මම කියපු පසු කරගෙන යන විවිධ අවස්ථා කීපයක් මේ රූපයේ පෙන්වන්න කරනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොත ගත්තත් මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ කැරපොත්තාගේ, ගෙම්බගේ, මීයාගේ සහ මදුරුවගේ. දැන් මේ ගෙම්බෙක් ඉන්නවා. ඊට පස්සේ මේ විතර පෙන්නනවා. මේ පෙන්නන්නේ ඉස්ගෙඩියෙක් පෙන්නනවා. එතකොට මෙයාගේ ජීවිත කාලය තුළ මේ පසු කරගෙන යන අවස්ථානේ. එතකොට මෙයා ගත්තොත් මීයාව ගත්තොත් එතකොට මේ මී පැටියෙක් ඉන්නවා. මේ තරමක් වැඩුණු මීයෙක් ඉන්නවා. වැඩිහිටි සත්වෙක් ඉන්නවා. වඩා සූරු සත්වෙක් ඉන්නවා. ඉතින් මේ එයාගේ අවස්ථානේ. එතකොට මේක ගත්තොත් කරපත ගත්තොත් බිත්තර පෙන්නනවා. ඊට පස්සේ ඒ බිත්තර බිහි වෙලා ඉන්න තව සතෙක් පෙන්න කරපතට බොහෝසෙන් සමාන පුංචි සතෙක්. කරපත වගේ තව සුහුඟුල් නැත්නම් වැඩිහිටි මෝරපු සතා ඉන්නවා. ඉතින් මේ හැම රූපයකම මధుරවගේ මේ හැම එකම පෙන්නන්නේ මේ හැම කෙනාටම ජීවන චක්‍රයක් තියෙනවා කියන එක. දැන් අර අර්ථ දැක්වීම ඇතුලේ තිබුණා නේද? ජීවියෙක් තම ජීවිත කාලය තුල පසු කරගෙන යන විවිධ අවදි සහ අවස්ථා අනුපිළිවෙල කියලා. එතකොට මෙතන කීකේ අනුපිළිවෙලක් පෙන්වන්නේ නැහැ. නමුත් අවදි හා අවස්ථා පෙන්වනවා. ගෙම්බගේ ජීවන චක්‍රයේ විවිධ අවදි හා අවස්ථා. කැරපොත්තගේ ජීවන චක්‍රයේ විවිධ අවදි හා අවස්ථා පෙන්වනවානේ. ඒ කියන්නේ මට දැන්න කියන්න ඕන මේ සත්තුන්ගේ ජීවන චක්‍රයක් තියෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. එකිනෙකට වෙනස් හරි සමානයි විවිධ අවදි හා අවස්ථා තියෙනවා. එතකොට ජීවිතේ ශාකත් අයිතිනේ ශාකවල ජීවන චක්‍රයක් නේද? ඒ ශාකවල ජීවන චක්‍රයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන වී ශාකය. දැන් වී ශාකයේ මේ තියෙන්නේ වී පඳුරා. මේකේ තියෙනවා දැන් වී කරල්. ඊට පස්සේ මේකේ තියෙන වී ඇට. ඊට පස්සේ මේ වී ඇට. ඊට පස්සේ මේ ඇට පැලලා යන පැල. ඇට පැලලා යන පැල. ඉතින් මෙයාගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා නෙමෙයිද? මේක අස්වනු දෙන ශාකය. මේක එහි බීජය ඇටයක්. මේක පැලවිගෙන යන පැල. ඉතින් අවදි අවස්ථානේ මේ පෙන්නන්නේ. හරි. එතකොට මේ කොස්සාගේ ගත්තත් මේ ගෙඩි තියෙන පළ
ඊට පස්සේ පැලවෙගෙන ඉන්නේ. පැලයක් තියෙනවා කොස් පැලයක්. ඊළඟට මේක ඇතුලේ කොස් ඇට තියෙනවා. මේ කොස් ඇට ඵලය ඊට පස්සේ මේ පැලවෙගෙන ඉන්න පැල ඒ ඔක්කොම මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවදීන් නැත්නම් අවස්ථා. හරි. අනුපිළිවෙල ගැන අපි තාම කතා කරේ නැහැ. ජීවන චක්‍රය කියනකොට ඒ අර්ථ දැක්වීම ඇතුළේ තියෙන අනුපිළිවෙලක් වෙන්න අපි තාම අනුපිළිවෙල බැලුවේ නැහැ. නමුත් ඕගොල්ලන්ට තේරෙනවා මේ ජීවන චක්‍රවල තියෙනවා කියලා එකිනෙකට වෙනස් වූ සමාන විවිධ අවදීන් හෝ අවස්ථා. පැහැදිලිද? එහෙනම් ඊට පස්සේ දැන් අපි දැන් කියවනේ මේ විවිධ අවස්ථාවන් වල අනුපිළිවෙලක් තියෙනවා කියලා. අන්න ඒ අනුපිළිවෙල පොඩ්ඩක් බලන්න. ඕනෑම සතෙක්ගේ ජීවන චක්‍රයේ විවිධ අවදී අවස්ථා අනුපිළිවෙල ගැන අපි කතා කරන්නේ. අන්න ඒ අනුපිළිවෙල පොඩ්ඩක් බලමු කොහොමද තියෙන්නේ. දැන් මේ මැඩියාගේ ජීවන චක්‍රය කියන්නේ. මැඩියාගේ ජීවන චක්‍රය. එතකොට දැන් මේ ජීවන චක්‍රයේ මේ ඉන්නේ අපි කියනවා සුහුඹුල් මැඩියා. සුහුඹුල් කියන්නේ සුහුඹුල් මැඩියා. නැත්නම් වැඩ සුහුඹුල් වැඩිහිටි සත්ත්වයා. මෝර ලිංගික වශයෙන් පරිණත සත්ත්වයා. කියන්නේ ඊළඟ පරම්පරාව බොහෝ කරන්න පුළුවන් සත්ත්වයා. සුහුඹුල් සත්ත්වයා. ඊළඟට දැන් මේ සුහුඹුල් සත්ත්වයා මේ පෙන්නන්නේ බිත්තර දාන. බිත්තර දාන. ඊට පස්සේ මේ බිත්තර පුරා යාමේ දින කීපයකින් ඉස්ගෙඩියු කියන්නේ අපි ඉස්ගෙඩි හට ගන්නවා. ඒ අනුපිළිවෙලක් දැන් පේනවා නේද? අනුපිළිවෙල. සුහුඹුල් ගෙම්බා, සුහුඹුල් මැඩියා, බිත්තර බිහි වෙලා, බිත්තර පිපිරිලා කීටෙක් නැත්නම් අපි ඉස්ගෙඩිය. ඒතර ඉස්ගෙඩියාගේ වෙනස්කම් වෙලා ආපහු සුහුඹුල. චක්‍රයක් මේක මුල හොයන්න බෑ. ඒක චක්‍රයක්. එතකොට අනුපිළිවෙල පේනවද ඔයගොල්ලන්ට? අනුපිළිවෙලක් තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලන්ට අනුපිළිවෙල සකසන්න කිව්වොත් ඉස්ගෙඩියා, සුහුඹුල් ගෙම්බා, බිත්තර. ඒක අනුපිළිවෙල ලියන්න කිව්වොත් ඔයගොල්ලන්ට පුළුවන් ලියන්න සුහුඹුල් ගෙම්බා, ඊට පස්සේ බිත්තර, ඊට පස්සේ ඉස්ගෙඩි. කියන අනුපිළිවෙලක් තියෙනවා. ජීවන චක්‍රය. දැන් මේක ගත්තත් දැන් මේ සුහුඹුල් මීයා බිත්තර දානවා නෑ. මෙන්න බිහි කරලා පැටියේ බිහි කරලා ඊට පස්සේ මේ පැටියා තවදුරටත් වැඩිලා තවත් ටිකක් ලොකු සත්ත්වෙක් බවට හැරිලා ඊට පස්සේ එයා තවත් මෝරලා වැඩිලා ලිංගිකව පරිණත වෙච්ච පැටව ගන්න පුළුවන් සතෙක් තත්ත්වයට සුහුඹුලෙක් බවට පත් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා එහෙනම් මේ හැම එකම අනුපිළිවෙලක් තියෙනවා. සුහුඹුල් මීයා, පැටියා, නැත්නම් ලාබාල සත්ත්වයා, ලපටි සත්ත්වයා, ඊට පස්සේ තරමන් මේරු සත්ත්වයා, ආපහු පරිණත සත්ත්වයා. පිළිවෙලක් තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ කැරපොත්තගේ ජීවන චක්‍රය ගත්තත් ඒ වගේ ජීවන චක්‍රයේ යාගේ අවදීන් අවස්ථා අනුපිළිවෙලකට සකසන්න පුළුවන් මේවා. කැරපොත්තා ඉන්නවා. සුහුඹුල් කැරපොත්තා. බිත්තර දාලා තියෙනවා. ඊට පස්සේ බිත්තර පිපිරීමේ මේ වගේ කැරපොත්තට බොහෝ සෙයින් සමාන සතෙක් වෙනවා. ඊට පස්සේ එයා මෝරලලා මේ තත්ත්වයට එනවා. එයා අපෝ නේද? ඒ වගේ නෑ මේ දින මధుරවාගේ. මේ මధుරවායි බිත්තර දානවා. බිත්තර පුරලා පණුවෙක් මధుර පණුවා කියන්නේ මధుර පණුවා එනවා. ඊට පස්සේ මధుර පණුවා තවත් අවධියක් මේ පසු කරනවා වතුරට. පසු කරලා ආපහු මේ වගේ සත්‍යයක බිහි කරනවා සුහුඹුල් සත්‍ය. එහෙනම් මම ඔය රූප සටහන් ටික ඔයගලන්ට පෙන්නුවේ දන්නාද? අර ජීවන චක්‍රයේ මේ අනුපිළිවෙල ජීවන චක්‍රයේ අවදීන් හා අවස්ථා අනුපිළිවෙලක් තියෙන බව කියන්නේ විතරයි. හරි. එතකොට අපි ශාක පැත්තේ නිදසුනක් ගත්තොත්
හරිද? ශාක පැත්තෙන් නිදසුනක් ගත්තොත් විශාකයේ තියෙනවා. විශාකයේ තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් විශාකයේ කරල් හැදලා බීජ. ඊට පස්සේ බීජ පැලවෙලා ලපටි පැල පැලේ මෝරලා ආපහු විශාක. ඒ වගේ ඕනම ශාකයකත් ඒ වගේ විවිධ අවදීන් හා අවස්ථා අනුපිළිවෙල අපට පෙන්වන්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ විශාකයේ ජීවන චක්‍රය. මේ තියෙන්නේ කොස් ශාකයේ ජීවන චක්‍රය. එහෙනම් පැහැදිලිද ළමයි ජීවන චක්‍රය කියන අර්ථ දැක්වීම? ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියන එක? හරිද? අර අනුපිළිවෙල වැදගත්. එහෙනම් නැවතත් මම කියන්න ජීවියේ උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදීන් හා අවස්ථා අනුපිළිවෙල තමයි එම සත්‍යයන් දැන ජීවියාගේ මොකක්ද ජීවන චක්‍රය කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඕගොල්ලන්ට යම් අදහසක් ලැබුණා මොකද්ද මේ ජීවන චක්‍රය කියලා කියන්නේ. දැන් අපිට නැද්ද ජීවන චක්‍රය? අපිට තියෙන ඕනම ජීවියෙකුට ජීවන චක්‍රයක් තියෙනවා. හොඳයි. එතකොට දැන් මේ ජීවන චක්‍ර පිළිබඳව අපි තව ටිකක් ගැඹුරින් කතා කරන්නයි තමයි උත්සාහ කරන්නේ. හරිද? එතකොට මේ ජීවන චක්‍රවල මෙන්න මෙතනට එන්න ආපහු පොඩ්ඩක්. මෙන්න මේ ජීවන චක්‍ර දෙක ගන්න. මේ ජීවන චක්‍ර දෙකේ ඔයගොල්ලෝ දකිනවාද මොකක් හරි වෙනසක්? මේ ජීවන චක්‍ර දෙකේ පැහැදිලි කැපී පෙනෙන වෙනසක් තියෙනවද? ඔව්. මොකක්ද ඒ වෙනස? වෙනස තමයි මෙයාගේ ජීවන චක්‍රය, මැඩියාගේ ජීවන චක්‍රය, මීයාගේ ජීවන චක්‍රය අවදීන් එහෙම නැත්නම් අවස්ථා වල කිසියම් වෙනසක් තියෙනවද? කිසියම් වෙනසක් තියෙනවා. නිදසුනක් විදිහට ගත්තොත් දැන් මේ මැඩියා විතර දානවා. විතර පුපුරලා ඉස්ගෙඩියක් බීවේ. මීයා විතර දාන්නේ නැහැ. පැටව බිය කරනවා. පැටවා වර්ධනය වෙනවා. නැවත සුරුඟුල් මීයක් බවට පත් වෙනවා. එතකොට මෙතන ඕගොල්ලන්ට වෙනස්කමක් පේනවා. ඒක තමයි අවදීන් වල වෙනසක්. ඒ කියන්නේ අපි ඕක කියන්නේ මේ ජීවීන් අතර තියෙන විවිධත්වය. දැන් මෙයාගේ ජීවන චක්‍රයේ විතර කියලා අවධියක් තියෙනවා. විතර කුකුරලා ඉස්ගෙඩියා කියන අවධියක් හම්බෙනවා. මේ ජීවන චක්‍රයේ විතර දැමීමක් නෑ. පැටව වී වෙනවා. පැටව වී වෙලා පැටිය තමයි සුඟුල් මීයා බවට පත් වෙනවා. අන්න ඒ වෙනස මේකේ තියෙනවා. අන්න ඒ වෙනස මේකේ තියෙනවා. අපි ගමු ඊළඟ නිදසුන. දැන් මේ දෙක ගන්න. කැරපොත්තාගේ ජීවන චක්‍රයත් මදුරුවාගේ ජීවන චක්‍රයත් බලන්න. දැන් මේ කැරපොත්තාගේ ජීවන චක්‍රයේදී කැරපොත්තා දමන බිත්තර පුපුරලා කැරපොත්තාට බොහෝ සෙයින් සමාන රූපාකාරයක් තියෙන සත්වයෙක් වෙනානේ. කැරපොත්තාට බොහෝ සෙයින් ආසන්න වශයෙන් සමාන සත්වයෙක් වෙනවා. බැලුවහම පේනවා. බිත්තර පුපුරලා කැරපොත්තෙක් ඇවිල්ලා වගේ තමයි පේන්නේ. නමුත් වෙනසක් තියෙනවා. අපි කතා කරලා වෙනම මෙයයි අතරේ රූපීයව ලොකු වෙනසක් නැතුව වෙනුණ මේගොල්ලන්ගේ චර්යාවන් මේගොල්ලන්ගේ මෙයාගේ ජීවි ලක්ෂණ වල වෙනසක් තියෙනවා. සුහුඹුල් කැරපොත්තා සහ බිත්තර බිහි වෙලා යන මේ බිත්තර වලින් බිහි වෙන මේ ලපටියා. එතන මේක බලන්න. දැන් මේ මදුරුවා දමන බිත්තර මේ මදුරුවා දමන බිත්තර පුපුරලා වතුර ඇතුලේ එන මදුරු පණුවේ. දැන් මදුරු පණුවේ දැක්කම හිතනවාද මේ මදුරු පණුව සම්පූර්ණයෙන්ම සමානයි කියලා රූපාකාරයෙන් කිට්ටුවෙන්වත් සමානත්වයක් තියනවාද? එයාගේ සුහුඹුල් මදුරත් එක්ක
නැත්නම් එයාගේ මවක් එක්ක සමානත්වයක් ඇත්තේ නැහැ. පැහැදිලි? ඒ කියන්නේ මේක ගැන නොදන්නා කෙනෙකුට මේ මధుර පණුවා මధుරෙක් බවට පත් වෙනවද කියන එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ තරම් මේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ ජීවන චක්‍ර දෙකේ අපි මුලින් කතා කරපු එකටත් වඩා ලොකු වෙනස්කමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ තමයි බිත්තර දෙන්නම බිත්තර. කරපොත්තගේ බිත්තර තියෙනවා. මధుරවගේ බිත්තර. නමුත් බිත්තර තමන්ගේ ඒ බිත්තර පුපුරන කිසියම් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පසුව බීජෞෂධ සමය ඒ සමය අවසන් වෙලා බිත්තර පුපුරනකොට මෙතනදී සුහුඹුල් සත්වයාට බොහෝ සෙයින් සමාන සත්වයක් තමයි බිහි වෙන්නේ. සුහුඹුල් සත්වයාට බොහෝ සෙයින් සමාන සත්වයක් තමයි බිහි වෙන්නේ. අපි ගත්තොත් මధుරවාගේ ජීවන චක්‍රයේදී සුහුඹුල් සත්වයාට බොහෝ සෙයින් වෙනස් සත්වයක් තමයි බිහි වෙන්නේ. බොහෝ සෙයින් වෙනස් සත්වයක් තමයි එහෙනම් මේ ජීවන චක්‍ර දෙකේ පැහැදිලි කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ළමයි මේ ජීවන චක්‍ර දෙකේ තියෙන වෙනස අපට ජීවන චක්‍ර පිළිබඳව හදාරද්දී මේවා වර්ගීකරණය කරන්න පවා අපි යොදා ගන්නවා. දැන් හිතන්න මේ කරපොත්තාගේ ජීවන චක්‍රය තියෙන මේ කරපොත්තාගේ ජීවන චක්‍රයේදී විවිධ අවදීන් වල ලොකු කැපී පෙනෙන වෙනසක් පෙන්වන්නේ නැහැ. මෙයාගේ අවදීන් වල වෙනසක් පෙන්වන්නේ නැහැ. නමුත් මෙයාගේ අවදීන් වල වෙනසක් පෙන්වනවා. මෙයාගේ අවදීන් වල වෙනසක් පෙන්වනවා. ඕලන මතක් වෙනවාද මෙන්න මේ වගේ විවිධ අවදීන් වල වෙනසක් පෙන්වන තව සතක්. සමනලය. සමනලයගේ මේ අපි කතා සමනලයගේ මේ ඊට පස්සේ සමනලය මధుරව ඒ වගේ සත්තුන්ගේ පෙන්නනවා මේ වගේ ජීවන චක්‍රයේ විවිධ අවදීන් වල කිසියම් වෙනසක්. හරි. එතකොට එහෙම වෙනසක් නොපෙන්වන අය ඉන්නවා කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. එහෙම වෙනසක් නොපෙන්වන අය ඉන්නවා. මේ හිතන්න. දැන් මේ ජීවන චක්‍රවල අපි බලමු මේ ස්ලයිඩ් එකේ. මේ පැත්ත පෙන්නනවා අවදිවල රූපීය වෙනසක් පෙන්වන සතු. අවදිවල රූපීය වෙනසක් පෙන්වන සතු. අවදිවල රූපීය වෙනසක් නොපෙන්වන සතුන් කියලා දැන් අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ අවදිවල රූපීය වෙනසක් පෙන්වන සතෙක් විදිහට දැන් ඕගොල්ලෝ හඳුනගත්තා. මధుරව හඳුනගත්තා. තව අපි කියුණා සමනලය. මధుරව සමනලය ඒ අවදිවල රූපීය වෙනසක් පෙන්වනවා. අවදිවල රූපීය වෙනසක් පෙන්වනවා. ඒ වගේ නොපෙන්වන සතුන් විදිහට දැනට අපි හඳුන්ගෙන තියෙන සතෙක් ඉන්නවා. ඒ තමයි කැරපොත්. තමයි කැරපොත්. එතකොට අපි දැන් දන්න සත්තු ලියුවොත් එහෙම රූපීය වෙනසක් පෙන්වනවා නම් අපිට ලියන්න පුළුවන් මధుරවා සමනල. රූපීය වෙනසක් පෙන්වන සමනල. අවදි වෙන රූපීය වෙනසක් නොපෙන්වන සතුන් විදිහට අපිට දාන්න පුළුවන් වෙන මෙතනදී අපි හඳුනාගත්ත කැරපොත්. දැනට අපි ඒගොල්ලෝ ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් සතුන්ගේ ජීවන චක්‍ර මේ වගේ ආකාරයට අපි වර්ගීකරණය කරනවා. හැබැයි මතක තියාගන්න මේ වර්ගීකරණය අපිට මේ පාඩම ඉදිරියට කරගෙන යන්න අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ තමයි මේ ජීවන චක්‍රවල වර්ගීකරණය. ඒ මොකක්ද මම කියන්නේ. මෙන්න මෙතනට එනවා. දැන් මේ මානවයාගේ ජීවන චක්‍රයෙන් දැන් මට කියන්න මානවයාගේ ජීවන චක්‍රයේ අවදීන් වල එකිනෙකට වෙනස්
අවස්ථා පෙන්වනවා. එකිනෙකට වෙනස් රූපීය වෙනස්කම් සිදු වන අවස්ථා පෙන්වන්නේ නැහැ. මානවයාගේ පෙන්වන්නේ පැහැදිලි. මානවයාගේ පෙන්වන්නේ ස්ත්‍රී සත්වයේ බිහි කරන ලපටියේ සම්පූර්ණයෙන්ම සුහුඹුලාට බෙහෙවින්ම සමාන අංගෝපාංග වලින් තමයි සමන්විත වෙන්නේ. හරියට මදුරු විතර වලින් බිහි වෙන්නේ මදුරු පණුවා කියනවනේ අපි මදුරු පණුවණයකට කියන්නේ. ඒ මදුරු පණුවා හාත්පසින්ම වෙනස්. නමුත් මෙයාගේ පැටිය එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මානවයාගේ ජීවන චක්‍රය තුළ ඒ වගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් දැන් අපි බලන්න යන්නේ මේ වගේ මේ වෙනස්කම් කොහොමද අපි ඉගෙන ගැනීමේ පහසුව තකා වර්ගීකරණය කරන්නේ. මෙන්න මේ වචන දෙකට එනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ජීවන චක්‍ර ගැන කතා කර ඉඳලා මම එනවා රූපාන්තරණය කියලා වචනේ. රූපාන්තරණය. මතක තියාගන්න රූපාන්තරණය කියලා වචනයක් තියෙනවා. ඒක අපි නැවත කොටස් දෙකකට වර්ග කරනවා. ඒ තමයි සම්පූර්ණ රූපාන්තරණය හා අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය හා අසම්පූර්ණ රූපාන්තරණය. මම කියන්නේ ඔයගොල්ලන්ට මුලින්ම රූපාන්තරණය කියන වචනේ තේරුම. රූපාන්තරණය. ජීවන චක්‍රයේ විවිධ අවදීන් හා අවස්ථාවලදී පැහැදිලි කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා නම් අපි කියනවා ඒ පෙන්වන්නේ සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. රූපාන්තරණය ඒක අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. එතකොට ඒ සම්පූර්ණ රූපාන්තරණයේදී ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් හොඳට පේනවා. සම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය කියලා එකක් තියෙනවා. ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් නිරීක්ෂණය වන්නේ නැහැ. එහෙම නැති අය වෙනවා අපි කියනවා අසම්පූර්ණ රූපාන්තරණය. පැහැදිලිද? එහෙනම් ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී අපි කියන්නේ අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ කැපී පෙනෙන වෙනස්කම් නැහැ කියන මතකය. සුළු වෙනස්කම් නිරීක්ෂණය වෙනවා. නමුත් අර සම්පූර්ණ රූපාන්තරණයේදී වගේ කැපී පෙනෙන වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලමු අපි මේ දෙකේ මොනවද තව දුරටත් අපි දකින වෙනස්. දැන් ඔයගොල්ලෝ මට කියන්න මතක් කරගන්න සම්පූර්ණ රූපාන්තරණයක් එහෙනම් පෙන්නන සතු සම්පූර්ණ රූපාන්තරයක් පෙන්නන සතෙක් විදියට අපිට කියන්න පුළුවන් දෙයක් සමනය. ඊළඟට සමනලයා පමණක් නෙවෙයි තව කෙනෙක් අපි හඳුනගත්තම මధు. අපි අර වගුවේ අපි දෙපැත්තේ දාපු තුන් දෙනාම නේ සමනලයා හම. ඒතර සමනලයාගේ මధుර වගේ පෙන්වන්නේ සම්පූර්ණ රූපාන්තරය. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ ජීවන චක්‍රයේ විවිධ අවදීන් වල කැපී පෙනෙන ආකාරයට එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් තියෙනවා. අපි නිදසුනක් විදියට ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ විතර පොරලා එන මధుරු පණුව දැන් මధుරු වගේ නම් මధుරු පණුව සමනලයාගෙන දලබුවා. එතකොට ඒගොල්ලෝ තව අවධියක් එකිනෙකට වෙනස් තව අවධියක් පසු කරමින් තමයි සුහුඹුල් සත්‍යයක් බවට පත් වෙන්නේ. ඇත්තටම ගත්තොත් මෙයාගේ ඒ වගේ කැපී පෙනෙන වෙනස්කම් පෙන්වන අවධි හතරක් තියෙනවා. සම්පූර්ණ රූපාන්තරය. නමුත් අසම්පූර්ණ රූපාන්තරණය ගත්තාම එහෙම පෙන්වන්නේ නැහැ. අවධි හතරක් මේ පෙන්වන්නේ අවධි හතරක් පෙන්වන්නේ. හරි. එහෙනම් අපි බලමු තව මේක ගැඹුරින් අත්දැකීම් කරන්න. දැන් මේ බලන්න මේ රූපේ පෙන්වන්නේ
සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්? සම්පූර්ණ රූපාන්තරණය. සමනලයාගේ මధుර. උතර මේ බලන්න සමනලයාගේ මధుර වගේ පොදු නේද? බිත්තර ළඟ. බිත්තර. ඊට පස්සේ මధుරවාගේ බිත්තර පිපිරලා මధుර පණුවක්. සමනලයාගේ බිත්තර මේ පත්‍රයේ යටිපැත්තේ වල දාන බිත්තර පුපුරලා දලබුව. අන්න ඒ දලබුවවදී අපි ඊට පස්සේ කියන්නේ කීටය. කීටය. කියන්නේ කීටය. කීටය. ඊට පස්සේ මේ කීටය තවත් දින ගන්න කිහිපයකින් පස්සේ තවත් අවධියකට පසු වෙනවා. අපි ඔකට කියනවා කෝෂ්ඨගත අවධියක් අක්‍රීය අවධියක්. අපි ඒකට කියනවා පිලවා. පිලවා. ඊට පස්සේ මේ පිලවා කියන කෝෂ්ඨගත අවධිය පසු කරන්නේ පිලා කෝෂ්ඨයට උඩ. දැන් මෙයාගෙත් ඒ වගේ පිලවා අවධිය. ඊට පස්සේ පිලා කෝෂ්ඨයට උඩ නැවත සුමුගුල් සත්වයේ හට. ඒ කියන්නේ මේකේ කැපී පෙනෙන අවධි හතරක් තියෙනවා. ඒක් තමයි බිත්තර, කීටයා, පිලවා, සුමුගුල. බිත්තර, කීටයා, පිලවා, සුමුගුල. මధుරවා සමනල මේ අවදීන් හතරම පෙනෙනවා. ඒ නිසා අපි මේගොල්ලන්ට කියන්නේ සම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය පෙන්නන සතුන් දෙන්නේ තමයි. දැන් මට මේ සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන මේ සතුන් දෙන්නගේ මේ සතුන් දෙන්නගේ තව වැදගත්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තව දෙයක් මම කතා කරනවා. ඒ තමයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ඕගොල්ලන්ට පේනවා බාහිර වෙනස්කම් තියෙනවා. බාහිර වෙනස්කම් තියෙනවා. හැබැයි බාහිර වෙනස්කම් වගේම මේගොල්ලන්ගේ තව වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ තමයි හිතන්න ආහාර රටා. ආහාර රටා වෙනසක් තියෙනවා. තව තියෙනවා සංචරණ ක්‍රමය වෙනසක් තියෙනවා. ආහාර රටාවේ වෙනසක් තියෙනවා. සංචරණ ක්‍රමවල වෙනසක් තියෙනවා. අපි බලමු මේ නිදසුන. දැන් බාහිරින් බැලුවාම පැහැදිලිව වෙනසක් තියෙනවා. ඒක හරියි. කැපී පෙනෙන වෙනසක් තියෙනවා. බිත්තර, කීටයා, පිලවා, සුමුගුල ලොකු වෙනසක්. ඒ වගේම තමයි මේ වෙනස්කම් අතරින් අපි දකිනවා චර්යාත්මක වෙනස්කම්. එකක් තමයි ආහාර රටාවේ සිදු කරන වෙනස. අනික සංචාරන ක්‍රමවල වෙනස. ප්‍රධාන වශයෙන් මම ඒක කතා කරනවා. දැන් නිදසුනක් විදිහට ගත්තොත් අපි සමනලයක් සමනලයාගේ බිත්තර ශාක පත්‍රවල යටිපැත්තේ දානවා. ඊට පස්සේ ඒ નિયમિત කාලය ගියාට පස්සේ සමනලයාගේම බිත්තර පිපිරිලා එනවා දලබුව. දලබුවේ. දැන් ඕගොල්ලෝ දන්නවා මේ දලබුව අපි කියන්නේ කීටයක්. අපි කියන්නේ කීටයක්. එතකොට මේ කීටයා මොනවද කන්නේ? කීටයා කන්නේ ශාක පත්‍රමයි. ඒ කියන්නේ මේ දලබුව ගස්වල ඒ කුලේ තමයි කන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ගොඩාක් කොළ තියෙනවා දලබුව කනවා. දැන් විවිධ පලා වර්ගවල කොළ පාට පලා වර්ගවල දලබුවේ ඉන්නවා. විශේෂයෙන් දැන් කතුරු කුරුක වගේ ගත්තාම ඒ දලබුවේ ඉන්නවා. අනිකේ දලබුවගේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඌ ඉන්න ගහේ පාටට තමයි එයා ඉන්නේ. වේශාන්තරණය මත. හොඳට වේශාන්තරණය පෙන්වන සතෙක් තමයි දලබුවා කියන්නේ. ඒ කියන්නේ Taman ජීවත් වෙන පරිසරයේ වර්ණ රටාවලට උගේ දලබුවාගේ දේහයේ වර්ණ රටා ගැලපෙනවා. ඇයි එහෙම වෙන්නේ? විලෝපීන්ගෙන් බේරෙන්න. ඒ කියන්නේ යාව අනුභව කරන්නේ නැත්නම් යාව ගුදුරු කරගන්නේ විලෝපික සත්වයින්ගෙන් බේරෙන්න තමයි එයාට මේ වේශාන්තරණ හැකියාව ලැබෙන්නේ. එතකොට දැන් හරිනේ එයාගේ ආහාර රටාව. එතකොට මේගොල්ලෝ සංචරණය කරන්නේ මේ කීටය. කීටයාගේ සංචරණ කරන පාදනේ දලබුවාගේ සංචරණ කරන පාද. එතකොට බලන්න එහෙනම් මෙයාගේ ආහාර රටාව දැන් දන්නවා. ශාකපත් සංචරණ කරන පාද. ඊට පස්සේ සුමුගුලම ලිංගික වශයෙන් පරණත සත්ත්වය.
මේ සුහුමුළු සත්ත්වයාගේ ආහාර ගස්වල කොළ කන එක නෑ. එයා මල් පැණි බොන සතේ. පැණි බොන සතේ. ඒ කියන්නේ මధు මල් වල තියෙන පුෂ්ප වල තියෙන මధు කෝෂ වල තියෙන මధు උරා බොනවා මෙයා. තමන්ගේ අර ශුණ්ඩාව කියන ව්‍යුහය යොදනවා. ශුණ්ඩාව වගේ මෙයා මధు උරා බොනවා. ඒ වගේම මෙයා සංචාරන ක්‍රමය. දැන් මෙයාගේ සංචාරන ක්‍රමය තමයි මෙයා පියාසය. කියන්නේ මෙයා පියාසය. ඉතින් මේ දෙන්නටම වඩා ආත්පසින්ම වෙනස් කෙනෙක් තමයි පිලව කියන්නේ. පිලව කියන්නේ ආත්පසින්ම වෙනස් කෙනෙක්. එතකොට මේ පිලව කියන්නේ තනිකරම අක්‍රීය අවධිය. තනිකරම අක්‍රීය අවධිය. පිලව කියන්නේ අක්‍රීය අවධිය. ඇත්තටම මේ පිලවා කියන මේ අක්‍රීය අවධිය තුල එයා කිසිම කෑමක් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අක්‍රීයයි කියන්නේ කෑම ගන්න ආහාර ලබා ගැනීමක් කරන්නේ. හැබැයි මේ පිලවා මේ කෝෂ්ඨගත අවධිය ඇතුළත අර සෝමෝ සත්‍යයක් බවට පත් වෙන අවශ්‍ය සියලුම වෙනස්කම් දින කිහිපයක් ඇතුළත මේ පිලා කෝෂ්ඨය ඇතුලේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කෝෂ්ඨය ඇතුලේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. හරි ඒ ඇරෙන්න ආහාර ගැනීමකුත් නැහැ, සංචරණයකුත් නැහැ, අක්‍රියාවලිය. නමුත් ලොකු changes මේ පිලා කෝෂ්ඨය ඇතුලේ වෙලා පුරලා කෝෂ්ඨයෙන් ඉවතට එන්නේ සුමුගුල් සමනල් පැටි තමයි. එයා තමයි තව වර්ධනය වෙලා එයාගේ ලිංගික පරණ තත්ත්වයටපත් වෙන්නේ බිත්තර දැමීමේ හැකියාවට එයාපත් වෙනවා කාලය ගත වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පේනවද මේ කෝෂ්ඨය තුළ සිද්ධ වෙන්න පුළුවන් ලොකු වෙනස්කම් තියෙනවා. ලොකු වෙනස්කම් තියෙනවා. කෝෂ්ඨය තුළ සිද්ධ වෙන්න පුළුවන් ලොකු වෙනස්කම් තියෙනවා. මොකද පේනවනේ කෝෂ්ඨගත වෙන්නේ තලපුවේ එළියට එන්නේ සමානයි. එහෙනම් මේක ඇතුලේ තමයි ඔය වෙනස සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට අපි මෙයාගේ බලමු. කාගේ? මధుරවාගේ කොහොමද මේ ජීවන චක්‍රයේ තියෙන මේ අවදීන් වල වෙනස්? මధుරපණ විතර බිහි වෙලා යන මధుරපණ වගේ ආහාර රටාව තමයි මෙයා ජලය තුල තියෙන. එයා ජීවත් වෙන ජලය ඔයගොල්ලෝ දන්නවනේ. විතර දාන්නේ වතුරේ. ඒ වතුරේ තියෙන විතර පුපුරලානේ මధుරපණවයි. ඒතර මෙයා තනිකරම ජලද. එතකොට පරිසරය මෙයාගේ ජලද පරිසරය. ඊළඟට මෙයාගේ ආහාර රටාව මෙයා කරන්නේ මේ ජලය තුල තියෙන විවිධ වූ කාබනික ද්‍රව්‍ය ශාකහා සත්ත්ව සම්භාවයකින් යුක්ත යම් කාබනික ද්‍රව්‍ය තමයි මෙයා කන්නේ. නැත්නම් මෙයා එනවාද ලේබොන්න අපේ? නෑ. මෙයා අපේ ලේබොන්න නෙවෙයි. ඒක තමයි එයාගේ ආහාර රටාව. ඒක තමයි එයාගේ පරිසරය. සංචරණයක් මෙයාගේ දඟලමින් ජලය තුල සංචරණය කිරීම ඕගොල්ලෝ දැකලා තියෙනවා. දේහයේ අපර භාගයෙන් යටිපැත්තෙන් ජල පෘෂ්ඨයේ ඉල්ලිලා දඟලමින් මෙයා සංචරණයක් පෙන්වන සමහර අවස්ථාවල ජලයේ ඇතුළට සහ ඉහළට. හරි. සංචරණය සඳහා විශේෂ වූ පාංග මෙයාගේ ඇත්තේ නැහැ. දලබුවාගේ වගේ. ඊළඟට දැන් මෙතනට එන්න සෝඹුල් මధుර. දැන් සෝඹුල් මధుර වාගේ පරිසරය වායව පරිසරය. ජලද නැහැ. එයාගේ කීට අවධිය ජලද. සෝඹුල් අවධිය වායු. ඊළඟට මෙයාගේ ආහාර යුෂෞරාගය ගැහණු මధుර වාගේ රුධිරය උරාගේ පිරිමි මధుර වාගේ ශාක යුෂ දෙක යුෂ එක්තරා ආකාරයක ශාක යුෂ. ඒතකොට මේගොල්ලන්ගේ ආහාරයත් වෙනස්. ඒතකොට සංචරණය මෙයාගේ පියාසය. එහෙනම් බලන්න මෙතනට එනකොට මේ දෙකටම වඩා ආත්පසම වෙනස්. එතකොට මේ ජීවන චක්‍රයේ මේක පෝෂ්ඨගතවදී පිලවා. එතකොට මේකෙදි සමනලයාගේ පිලවා වගේ අක්‍රියාවදිය ආහාර ගැනීමක් නැහැ. මේක තුල සියලු වෙනස්කම් සිද්ධ වෙනවා සුහුඹුල් මధుරෙක් බිහි කරන්න
අවශ්‍යයි. හරි එහෙනම් ඔයගලන්ට පේනවාද මේ ජීවන චක්‍රවල විවිධ අවදීන් වල පවතින වෙනස්කම් මොනවද කියන එක. බාහිර වෙනස්කම් තියෙනවා. ඇහැට බැලුවාම පේන වෙනස්කම් තියෙනවා. ඒ කැටි පේන බාහිර වෙනස්කම් තියෙනවා. අවදි හතරක් තියෙනවා. ඒ නිසා මේක සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ. සම්පූර්ණ රූපාන්තරණය. නේ. විතර කීටයා පිලවා සුඹුලා මේ අවදීන් හතරම තියෙන නිසා සම්පූර්ණ රූපාන්තරණය. එපමණක් නොව මේ අවදීන් වල ආහාර රටාව සංචරණ ක්‍රමය පරිසරය ආදිය ඇත්තටම ගත්තොත් වෙනස්. ඇත්තටම ගත්තොත් වෙනස්. හොඳයි. දැන් අපි කැරපොත්තාගේ ජීවන චක්‍රයේ අවදීන් කොහොමද සකස් වෙලා තියෙන්නේ බලමු. දැන් මේ දෙකත් එක්ක සංසන්දනාත්මක. මේ දෙකත් එක්ක සංසන්දනාත්මක බලමු අපි කැරපොත්තාගේ මේ කොහොමද ජීවන චක්‍රයේ අවදීන් තියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න මෙයත් එක්ක සංසන්දනාත්මකව අපි ඒක බලන්න යනවා. දැන් මේ බලන්න කැරපොත්තෙක්ගේ ජීවන චක්‍රය ඇතුළේ කැරපොත්තා දමන සුහුමුල් කැරපොත්තා දමන බිත්තර පිපිරීමෙන් බිහිවන්නේ කැරපොත්තාට බොහෝ සෙයින් සමාන. කැරපොත්තාට බොහෝ සෙයින් සමාන. බාහිර රූපාකාරයෙන් බොහෝ සෙයින් සමාන සත්ත්ව. මේ සත්වයා මේ බිහිවන සත්වයා අපි කියනවා ශිෂුවා. හරිද? ශිෂුවා. එනම් විතර පිපිරීමෙන් බිහිවෙන්නේ කවුද? ශිෂුවා. දැන් මේ ශිෂුවා මම කිව්වා බාහිර රූපාකාරයේ මේ වැඩිහිටි සුහුඹුල් කැරපොත්තාට බොහෝ සෙයින් සමානයි. ඊට පස්සේ මෙයා කොහොමද මෙයා තත්ත්වයටපත් වෙන්නේ? මේ ශිෂුවා ඇත්තට මේ ශිෂුවාගේ ගති ලක්ෂණ අපි බැලුවොත් එහෙම කැරපොත්තාට පියාපත් තියෙනවා. කැරපොත්තාට පියාපත් තියෙනවා. නමුත් ශිෂුවාට පියාපත් ඇත්තේ නැහැ. මෙයාට පියාපත් නැහැ. හරිද? ඊළඟට තමයි මේ ශිෂුවා මෙයා වගේ ලිංගිකව පරිණත සත්වයේ නෙමෙයි. ලිංගිකව පරිණත සත්වයේ නෙමෙයි. ලිංගිකව පරිණත සත්වයක් නෙමෙයි කියන්නේ මෙයා විතර දැමීමක් කරන කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? මෙයා විතර දාන්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ මොකද්ද? වැදගත්ම දේ මේ ශිෂුවා මෙයා බවට පත් වෙනවා. පත් වෙනකොට ඕගොල්ලෝ අහන්න හැවාරීම. හැවෑරීම් කීපයක් කරනවා කියලා. ඒ හැවෑරීම් කීපයකින් පස්සේ තමයි මෙයා බවට පත් වෙන්නේ. මෙයා බවට පත් වෙන්නේ. ඒ හැවෑරීම් කීපයකින් පස්සේ ලිංගිකව පරිණත වෙච්ච සුහුඹුල් සත්ත්වයක් බවට පත් වෙනවා. පැහැදිලිද? එහෙනම් කැරපොත්තාගේ ජීවන චක්‍රයේදී විතර දානවා. එතකොට විතර පුරලා ශිෂුවා බිහි වෙනවා. ශිෂුවා හැවෑරීම් කීපයකින් පස්සේ සුහුඹුල් කැරපොත්තා බවට පත් වෙනවා. සුහුඹුල් කැරපොත්තා බවට පත් වෙනවා. ඒ කියන්නේ විතර දැම්මා. විතර වලින් ශිෂුවා හැවෑරීම් කීපයකට පස්සේ සුහුඹුල් කැරපොත්තාට හැකියාව තියෙනවා නැවත විතර ගන්න. එතකොට මට ඕගොල්ලෝ කියන්න මේ ජීවන චක්‍රය තුළ මදුරුවාගේ හා සමනලයාගේ ජීවන චක්‍රත් එක්ක බැලුවාම මදුරුවාගේ හා සමනලයාගේ අපි කියපු රූපාන්තරණයත් එක්ක බැලුවාම මොකද්ද වෙනස? දැන් ඕගොල්ලෝ දැක්කා සමනලයාගේ හා මදුරුවාගේ රූපාන්තරණය. යාගේ ජීවන චක්‍රය ඇතුලේ තියෙනවනේ රූපාන්තරණය. ඒ රූපාන්තරණය ඇතුලේ අපි දැක්කා අවදි හතර.
බාහිර කැපී පෙනෙන මුළුමනින්ම වෙනස් වන රූපාකාරයෙන් වෙනස් වන අවස්ථා හතරක් අපි දැක්කා. ඒ වගේම මේ අවස්ථා හතරේ පරිසරය, ආහාර රටා, සංචාරන ක්‍රම පවා වෙනස් වෙනවා. එතකොට ඒකට අපි කියව සම්පූර්ණ රූපාන්තරණය. විතර බිහි වෙලා විතර පුරලා බිහි වෙන්නේ සුහුමුල් සත්‍යයට වඩා ආත්පසෙන්ම වෙනස් වෙනවා. නමුත් මේක එහෙම නැහැ. මේකෙ විතර පුරලා බිහි වෙන්නේ සුහුමුල් සත්‍යයට බොහෝ සෙයින් සමාන සත්‍යයක්. කරපොත ශිෂ්‍ය. උතර මෙයා ලිංගිකව පරිණත නැති නිසා විතර දාන්නේ නැහැ. ඒ වගේ වෙනස්කම් තියෙන මෙයා පියාපත් ඇත්තේ නැහැ. ඒ වගේ වෙනස්කම් තියෙනවා. නමුත් ශිෂ්‍ය අවධිය හැබැයි වාර ගන්නකට පස්සේ සුහුමුල් කරපොත තමයි. එහෙනම් මේ පෙන්වන රූපාන්තරණ අපි කියන මොකක්ද? සම්පූර්ණද අසම්පූර්ණ? අසම්පූර්ණ රූපාන්තරණය. එහෙනම් ළමයි කරපොත්තා පෙන්වන්නේ මොන රූපාන්තරණයක්ද? අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න දැන් පාඩම ජීවන චක්‍රනේ. ජීවන චක්‍ර කියන එක ඕනම සතෙකුට තියෙනවා. ඕනම සතෙකුට තියෙනවා. රූපාන්තරණ කියන එක ඕනම සතෙකුට නැහැ. ජීවන චක්‍රයේ තියෙන සමහර සත්තුන්ට තමයි රූපාන්තරණය වෙන්නේ. පැහැදිලි රූපාන්තරණය වෙන්නේ. දැන් අපි රූපාන්තරණය වෙන්නේ මීයා රූපාන්තරණය වෙන්නේ. නමුත් ජීවන චක්‍රයක් අපිට තියෙනවා. අර රූපාන්තරණය කියන්නේ ඒ ජීවන චක්‍රයේ විවිධ අවදීන් වල වෙනස්කම් නිරීක්ෂණය වෙනකොට අන්න ඒ සත්තු ගැන තමයි, ඒ ජීවීන් ගැන තමයි අපි කියන්නේ රූපාන්තරණ තියෙන අය කියලා. එහෙනම් මේ පෙන්නන්නේ මොන රූපාන්තරණයක්ද? අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණය කරපොත්. මම ඔයගලන්ට මේ සමගම කියන්න කැමතියි. තවත් මේ වගේ අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙන සත්වෙක් මේ වගේ තවත් අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන සත්වෙක් ඉන්නවා. මම මේ ශිෂ්‍යව අයින් කරන්නම්කෝ. හරි. ශිෂ්‍යව අයින්. කරපොත්තා කියන වචනේ අයින්. සුමුල අයින්. දැන් ඔයගොල්ලෝ කවුරුද දන්නවා? ගෙම්බා නැත්නම් මැඩියා ඒ සත්තුන්ගේ බිත්තර සුහුමුල් සත්‍යය දාන බිත්තර පිපිරීමෙන් පස්සේ ඇති වෙන්නේ අපිට ඇහිලා කුරු වචනේ ගෙම්බාගේ මැඩියාගේ බිත්තර බීජ ඖෂධ සමයෙන් පසු පුරලා ජලයට එන්නේ කවුද? ඉස්ගෙඩියනේ. ඉස්ගෙඩිය. ඒගොල්ලන්ගේ එන්නේ ඉස්ගෙඩිය. හැබැයි ඒ ඉස්ගෙඩිය කියන්නේ සත්වය ඕගොල්ලෝ දන්නවා සම්පූර්ණයෙන්ම ගෙම්බා බවට පත් වෙන ටිකක් කල් යනවානේ. ඒ ඉස්ගෙඩිය තමයි ගෙම්බා බවට පත් වෙන්නේ. ඉස්ගෙඩිය තමයි ගෙම්බා බවට පත් වෙන්නේ. ඒතර මම මෙතන ලියනවා ඉස්ගෙඩිය. ඒ කියන්නේ බිත්තර පුරලා ඉස්ගෙඩියෙ බිහි. ඊට පස්සේ මේ ඉස්ගෙඩිය තවදුරට මෝරලා දේහ අභ්‍යන්තර හා බාහිර වෙනස්කම් රසකට ලක් වෙලා ඉස්ගෙඩියකින් හැදෙනවා සුමුගුල් මැඩියා නැත්නම් සුමුගුල්. දැන් මට ඕගොල්ලෝ කියන්නේ මේ රූපාන්තරණය මේ ජීවන චක්‍රය ඇතුලේ තියෙන මේ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්ද? ඇත්තටම ගත්තොත් මේක සම්පූර්ණ රූපාන්තරණයක් නෙමෙයි. ඇයි? සම්පූර්ණ රූපාන්තරණ මතුරුවා සමනලයා පෙන්වනවා. එයාගේ තියෙනවා අවදි හතරක්. බිත්තර, කීටයා, පිලවා, සුමුලා. දැන් මේකේ එහෙම අවදි හතරක් නෑ. අනික තමයි පිලවා අවදිය මේ ගොල්ලන්ගේ නිරීක්ෂණය වෙන්නේ නැහැ.
පිලව අවධිය. කැරපොත්තගෙත් එහෙමයි. මැඩියගෙත් එහෙමයි. අවධි හතරක්. එතකොට මේ ඉස්ගෙඩිය සුඹුල් මැඩියාට නම් බොහෝ සෙයින් අර කැරපොත්තාගේ ජීවන චක්‍රය තුළදී වගේ හොඳටම සමානකමක් නිරීක්ෂණය වන්නේ නැහැ. නමුත් මේ ජීවන චක්‍රය අපි හඳුන්වන්නේ එතකොට අසම්පූර්ණ රූපාන්තරණයක් විදිහට. මේ ජීවන චක්‍රය ඇතුලේ තියෙන රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය. මේකේ අවධි හතරක් පෙන්වන්නේ නැහැ. සමනලයාගේ හා මధుරවාගේ මෙන්න. දැන් මේ තව දෙයක් මම ඔයගලගෙන් අහනවා. දැන් මේ ගොල්ලන්ගේ වෙනස්කම් මොනවද? මෙයාගේ ජීවන චක්‍රය. මෙයා ඉස්ගෙඩිය, මෙයා සුඹුල් මැඩිය. මම ඔයගලන්ට මේ ඉස්ගෙඩියගේ හැටි කොයි වගේද? පුංචි මාළුවෙක් වගේ නේ. ඉස්ගෙඩිය කියන්නේ කුඩා මාළුවෙක් වගේ වතුරේ හොඳට පිහිනනවා. ඔය දැකලා තියෙනවා. පිහිනනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට උස්ම ගන්න මේ ඉස්ගෙඩියට උස්ම ගන්න ජලක්ලෝම කියලා ව්‍යුහයක් තියෙනවා. ජලක්ලෝම කියලා ව්‍යුහයක් තියෙන එකේ තමයි උස්ම ගන්න. ඒ වගේම මේගොල්ලෝ කෑම කොහොමද? ඇත්තටම ගත්තොත් ඉස්ගෙඩියෝ ශාක භක්ෂක. ඉස්ගෙඩියෝ වල ශාක භක්ෂක. කුඩා ශාක කොටස් මේ ජලජ දේවල් උකහා. ඒක තමයි ශාක භක්ෂක. එතකොට මේ ඉස්ගෙඩියා ශාක භක්ෂකේ ඉස්ගෙඩියා